සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත උතුම් ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දායක පින්වත් පිරිස උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සූදානම් කරගන්න සූදානම් වෙන මොහොත පුණ්‍ය කර්මයේ රැස් කරගන්න සූදානම් වෙන මොහොත ධර්ම දේශනා මාලාව සංවිධානය කරන අපේ දේශප්‍රිය මැතිතුමා ඒ වගේම ප්‍රියංකා මැතිණිය ඒ පිරිසත් සමග ඒ මහා කුසල කර්මයට දායක වෙනකොට විශාල පිරිසක් සද්ධර්ම ශ්‍රවණය කරලා කුසල් රැස් කරගන්න සූදානම් වෙන අවස්ථාව. එයින් රැස් කරගන්න උතුම් පුණ්‍ය ධර්මයන් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කිටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව බවට පත් වෙන්නේ ධම්මදායාද සූත්‍රයමයි. එහි 7 වෙනි දේශනාව තමයි අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. 6 වෙනි ධර්මදේශනාව අපි නිමා කරන්නට යෙදුණා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න පාවිච්චි කළ තවත් නම් කීපයක් සාකච්ඡා කරමින් විශේෂයෙන් චක්කු භූතු ඇස් ඇති කරවනවා ඥාන භූතු ඥානය ඇති කරවනවා ධම්ම භූතු අන්‍ය සත්වයන් තුල ධර්මය උපද්දවනවා ඇති කරවනවා බ්‍රහ්ම භූතු අන්‍ය සත්වයන් ඊට උසස් බවට පත් කරවනවා කියන කාරණාව සාකච්ඡා කරමින් අපි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුණා. ඊට අමතරව අපේ බුදුරජාණන් වහන්සේට තවත් විශේෂ ගුණ කතනයක් කරලා තියෙනවා වත්තා පවත්තා කියලා. එයි මේ වත්තා පවත්තා කියලා සඳහන් කරන්නේ යම් ධර්මයක් මුලින්ම දේශනා කරනවා. දේශනා කරනවා විතරක් නෙමෙයි පින්නතුනි ඒ දේශනා කරන ධර්මය අදිෂ්ඨාන කරනවා. යම්තාක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉඳිමින් ලෝක සත්වයාට ධම් දේශනා කළාද ඒ හැම බණ පදයක්ම අදිෂ්ඨාන කළා මොකටද? තවත් අවුරුදු 5000ක් කල් එහි ගුණය නොනැසී පවතින්න අදිෂ්ඨාන කරලා තියෙනවා. අන්න ඒ නිසයි මේ වත්තා පවත්තා කියලා කියන්නේ. එහෙම අදිෂ්ඨාන කරපු නිසා තමයි අද ඔබත් මමත් බණ අහන්නේ ධර්ම සාකච්ඡා කරන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව අවුරුදු 5000ක් කල් පවතින අදිෂ්ඨාන කළා වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා වගේම අදිෂ්ඨානත් කළා. හැබැයි කිසි කෙනෙකුට මේ ධර්මයේ කවදාවත්ම වෙනස් කරන්න නම් පුළුවන් කමක් නැහැ. වෙනස් කරන්න පුළුවන් විදිහට අදිෂ්ඨාන කරලත් නැහැ. වෙනස් කරන්න බෑ, නැති කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය අදිෂ්ඨාන කළ තාක්කල් ඒ විදිහටම පවතිනවා. වර්තමානයේ සමහර වෙලාවට අපි දකිනවා බොහෝ අයට මේ ධර්මය වෙනස් කරන්න උවමනාවක් තියෙනවා. තම තමන්ගේ මත ධර්මයට එකතු කරන්න උවමනාවක් තියෙනවා. නමුත් පින්නතුනි ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒක කාටවත් කරන්න බැරි දෙයක්. යම් කෙනෙක් මේ ධර්මයට යම් මතයක් එකතු කළා නම්
ඒ තමන් එකතු කරන මතය ධර්ම කාරණාවක් නෙමෙයි මිත්‍යා දෘෂ්ටියක් බවටමයි පත් වෙන්නේ. ඒ නිසා ඒක පැත්තක තියෙනවා ධර්මයේ පැත්තක තියෙනවා. පිළිතුර සඳහන් කළා යම් කෙනෙකුට මේ දේශනාව වෙනස් කරන්න නැතිව මේන් එක අකුරක් ඇලපිල්ලක් ස්පිල්ලක්වත් හොලවන්නවත් බෑ කියලා. ඒක ඒ තරම්ම තහවුරු කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. විශේෂයෙන් බෞද්ධ රටවල් ලෝකේ 10ක් විතර තියෙනවා. විශේෂිත බෞද්ධම රටවල්. ඒ හැම බෞද්ධ රටකම බුදුරජාණන් වහන්සේගේ දේශනාව අන්තර්ගත වෙච්ච ත්‍රිපිටක පොත් තියෙනවා. ඒ රටවල් 10ේම පොත් අරගෙන සංසන්දනය කරලා බැලුවොත් හැම පොතක්ම එක සමානයි. හැම මූලාශ්‍රයක්ම එක සමානයි. ඒඳ රටින් රටට වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා නම් බුද්ධ භාෂිතේ වෙනස් වෙන්න ඕනේ. නමුත් ඒක වෙන්නේ නැහැ කියලා අපි මුලින් සඳහන් කරන්න යෙදුණා. වර්තමානයේ තව සමහර අය තර්ක ගොඩනගනවා. අපේ රටේ තිබිච්ච ධර්මය විදේශ ආක්‍රමණවලදී විදේශිකයෝ අරගෙන ගියා කියලා. අපි පැරණි පොත්පත් විදේශිකයෝ අරගෙන ගියා. ඒ පොත්වල තමයි නියම ධර්මයේ තියෙන්නේ. දැන් අපිට එහෙම ධර්මයක් නැහැ කියලා. නමුත් පින්නතුනි මේ ලෝකේ හැම බෞද්ධ රටකම තිබිච්ච හැම මූලාශ්‍රයක්ම ඒ අයට ගන්න බැරි වුණා. මේ රටේ නැති වුණත් අනික් රටවල් වල ඒක එහෙම්මම තියෙනවා. ඒ රටවල් වල තියෙන ධර්මයයි අපේ රටේ අද අපි පාවිච්චි කරන බුද්ධ ජයන්ති ත්‍රිපිටකය කියන මේ පොතයි සංසන්දනය කරලා බලහම කිසිම වෙනසක් දකින්නේ නැහැ. ඒ කියන්නේ අපේ රටින් ධර්මයේ අතුරුදහන් කරන්න කාටවත් බෑ කියන එක. ඒ නිසා අපිට තාමත් මේ නිර්මල ධර්ම රත්නයේ භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු විදිහටම තියෙනවා. ඒක කිසි වෙනසක් නැහැ. මේ ධර්ම රත්නය වෙනස් වුණාද කවුරු හරි වෙනස් කළාද බෞද්ධ රටවල් වල රටින් රටට තියෙන දහම් කරුණු වෙනස්ද කියන කාරණාව මෑත කාලේ නැවත වතාවක් සංසන්දනය කරලා බැලුවා. මෑත කාලේ කීවට ඒ 1954 භික්ෂුන් වහන්සේලා 2500ක් විතර සමගියෙන් එකතු වුණා. ඒ එකතු වුණ තැන මහරහතන් වහන්සේලා හිටියා. ඒ එකතුනේ බුරුමෙට එකතු වෙලා මේ බෞද්ධ රටවල් වල තියෙන ඒ පොත්පත් ටික නැවත සංසන්දනය කළා. සාකච්ඡා කළා. සජ්ජායනා කළා. එහෙනම් මේ එක රටකවත් මේ ධර්මයේ තාම වෙනස් වෙලා නැහැ. නිර්මල බුද්ධ භාෂිතයේ ඒ විදිහටම පවතිනවා කියලා නැවත වතාවක් තහවුරු කළා රහතන් වහන්සේලා. ඒකට කියනවා චට්ට සංගායනාව කියලා. බොහෝ දෙනා දන්නේ නැහැ එහෙම සංගායනාවක් මේ බුද්ධ ධර්මයේ තියෙනවද කියලා. රහතන් වහන්සේලා අවුරුදු 2ක් තිස්සේ 1954 ඉඳලා 1956 වෙනකන් ත්‍රිපිටකය පිළිබඳව මනා දැනුමක් තියෙන භික්ෂූන් වහන්සේලා, මාර්ගඵලලාභීන් වහන්සේලා, රහතන් වහන්සේලා දෑවුරුද්දක් තිස්සේ කරපු සංගායනාවේ ප්‍රතිඵලය තමයි චට්ට සංගායනාව කියලා කියන්නේ බුරුම චට්ට සංගායනාව. එයින් ඔප්පු කරලා තියෙනවා ඒ නිර්මල ධර්ම රත්නයේ තාමත් නිර්මල බව ඒ විදිහටම තහවුරු කරගෙන ඉන්නවා කියලා. එනම් භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානය අවුරුදු 5000ක් කල් වෙනස් කරන්න බෑ කියලා පිළිහිටෙව්වා. ඒක එහෙම්මමයි පින්නතුනි. නමුත් සමහර වෙලාවට මේ බටහිර පැරණි අයගේ මතයක් තිබුණා කටපාඩමින් අරගෙන ආපු ධර්මය
වෙනස් වෙනවා කියලා. කටපාඩමින් අරගෙන එනකොට වෙනස් වෙනවා කියලා. එක එක්කෙනාගෙන් එක එක්කෙනාට. ඒ හින්දා පොතක මුද්‍රණය කරලා තිබ්බොත් ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා. නමුත් මීට අවුරුදු 30 ගානකට විතර කලින් ඒ මතය ආපහු වෙනස් කළා. පොතක මුද්‍රණය කරපු ධර්මයේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් කටපාඩම් කරගෙන ආපු ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ පින්නතුණු 500කට 1000කට එක තැනක ධර්මයේ උගන්වනකොට ඒ ඉගෙන ගන්න අය තුලත් යම් අවබෝධයක් තියෙන අය. එතකොට යම් ධර්ම කාරණාවක් උගන්වගෙන යනකොට වැරදුනොත් පැටලුනොත් යම් වෙනසක් වුනොත් ශ්‍රාවක විශාල පිරිසක් ඉන්නවා. ඒ අය මේ වැරදිච්ච පැටලිච්ච මතය පිළිගන්නේ නැහැ. ඒ වැරදිච්ච පැටලිච්ච මතය ආපහු සමාජයට දෙන්නේ නැහැ. මොකදද 500ක 1000ක සාකච්ඡාවක් එතන තියෙන්නේ. එක්කෙනෙක් දෙන්නෙක්ගේ ඉගැන්වීමක් එක්කෙනෙක් දෙන්නෙක්ගේ සාකච්ඡාවක් නෙමෙයි. අන්න ඒ හින්දා වෙනස් ධර්ම කාරණාවක් ආවොත් ඒක ආයේ සමාජගත වෙන්නේ නැහැ වෙනස් විදිහට. ආයේ නිවැරදි වෙලා තමයි සමාජගත වෙන්නේ. ඔබ පොතක් ලියනකොට එහෙම නෙමෙයි. කෙනෙක් සමහර වෙලාවට පොතක් ලියන්නේ Taman තනියම පෞද්ගලික තැනක ඉඳගෙන. ඒ ලියන පොතට ඕන තරම් Tamanගේ අදහස් එකතු කරන්න පුළුවන්. ඒක මුද්‍රණය කරන්නත් පුළුවන්. ඒක බෙදලා දෙන්නත් පුළුවන්. අපි වෙළඳපොළෙන් නමුත් පොතක් අරගත්තහම යම් දැනුමක් තියෙන පිරිසක් එකතු වෙලා මේ පොත සාකච්ඡා කරනව නෙමෙයි. මම පොතක් කඩෙන් අරගෙන මම කියුවා. එහෙනම් මම පොතේ තියෙන මතය පිළිගන්නවා මිසක් තව කෙනෙකුගේ අදහස් සංසන්දනය කරලා නැහැ. නමුත් පොත ලියාපු කාලේ තමන්ගේ මත ගොඩක් ධර්මයේ නමින් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒක ධර්මයේ වෙන්නේ නැහැ. එහෙනම් මුද්‍රිත මාධ්‍යයෙන් තියෙනකොට වෙනස් වෙන්න පුළුවන්. නමුත් කටපාඩමින් තියෙනකොට එහෙම වෙන්නේ නැහැ කියන කාරණාවයි මේ සඳහන් කරන්න හැදුවේ. වර්තමානයේත් ඕනතරම් අපිට දහම් පොත්පත් ධර්ම දානීය උදෙසා කියලා බෙදලා දෙනවා. විහාරස්ථානවලදී බෙදෙනවා. තවත් නොයෙක් ධර්ම දේශනා තියෙන තැන්වල බෙදෙනවා. මමයි මේක ලියලා තියෙන්නේ මේක ධර්ම දානයක් උදෙසා. අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කියලා බෙදෙනවා. සමහර වෙලාවට ඇහුවොත් ත්‍රිපිටකයේ මොන සූත්‍රයේ පදනම් කරගෙනද මේ පොත ලිව්වේ කියලා? එහෙම පදනම් කරගත්ත සූත්‍රයක් නැහැ. මූලාශ්‍රය කරගත්ත තැනක් නැහැ. මොනවා හරි ටිකක් අහලා සමහරලාට කෙනෙක් භාවනා කරලා Tamanට හම්බෙච්ච අත්දැකීම් ටික තමයි පොතේ ලියලා තියෙන්නේ. ඒක ධර්ම දානයේ සඳහා බෙදන්න සුදුසු නැහැ. මොකද මගේ අදහසනේ. ඒ අදහස කියවලා තව කෙනෙකුට නිවන් දකින්නත් බෑ. ඒ හින්දා එහෙම පොතක් ලැබුණත් අපිත් හොයලා අහලා බලන්න ඕන පිටකේ කොතනින්ද මොන සූත්‍රයෙන්ද මොන අට කතාවෙන්ද අරගෙන මේ පොත ලියවේ කියලා. එහෙම නැතුව වෙන කවුරු හරි ඔහේ ලියාපු පොතක් නම් ඒක අරන් ගිහිල්ලා මං කියවනවා කියන එකෙන් මට ඇති ලාභයක් මට ලාභයක් නැහැ. අන් ඒ වගේ එහෙම වෙනස් වෙන්න පුළුවන් ලියනකොට. නමුත් පින්නතුනි කටපාඩමින් අරන් එනකොට වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් බුද්ධ කාලේ ඉඳලා මේ ධර්මයේ කටපාඩමින්ම අරගෙන ආවා. කොතනවත් වෙනස් වුණේ නැහැ. දිවි හිමියෙන් මේ ධර්මය ආරක්ෂා කළා. පස්සේ කාලේ ධර්මය ග්‍රන්ථාරූඪ කරන්නත් කල්පනා කළා. මොකද නොඑක් හේතු නිසා ධර්මදරයන් වහන්සේලා කරදරයටපත් වෙලා එක්කෙනෙකුගේ ජීවිතය අහිමි වෙනවා කියලා කියන්නේ විශාල ධර්මස්කන්ධයක් අපිට අහිමි වෙනවා කියන එකයි. ආන් ඒ නිසා සමගි සම්පන්න සංඝයා සාකච්ඡා කරලා විශේෂ ධර්මදරයන්ගේ අධීක්ෂණයේ යටතේ තමයි ධර්මයේ ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්නේ. ඒකින්ද මේ බෞද්ධයයි සම්මත හැම රටකම තියෙන
ත්‍රිපිටකයට අදාළ හැම පොතක්ම කොයි රටට ගිහිල්ලා කියවුවත් වෙනස් නෑ. එකම කාරණාවම තමයි දකින්න තියෙන්නේ. එහෙනම් තාම ධර්මයේ වෙනසක් නෑ. වත්තා පවත්තා. භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන කරපු විදිහටම මේ ධර්මයේ 5000ක් කල් ඉදිරියට ඒ විදිහටම පවතිනවා. දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුටවත් ඒ වෙනස් කරන්න බෑ කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අති උතුම් ධර්මය ලෝක සත්වයාගේ සසර සුභ සිද්ධිය සඳහාම උතුම් නිර්වාණය සඳහාම දුකින් එතර වීම සඳහාමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ අපි සමහර වෙලාවට අද එහෙම දේශනා කරපු ධර්මය අපි මුලින් සඳහන් කළා වගේ අපේ මතවලින් කිලිටු කරන්න හදලා තියෙනවා. සමහර කෙනෙක් තමන්ගේ මතවලින් කිලිටු කරන්න හදනවා. නමුත් නෙළුම් කොළයක ජලය රැඳෙන්නේ නැහැ වගේ නිර්මල ධර්මයත් එක්ක කවදාවත්ම මිත්‍යා දෘෂ්ටියේ කලවම් වෙන්නෙම නැහැ. මිත්‍යා දෘෂ්ටික අපිට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපිරිසිදු කරන්න පුළුවන් කමකුත් නැහැ. අපිට කියලා සඳහන් කරාම ඒ මිත්‍යා දෘෂ්ටිය වපුරන්න හදන අයට මේ ධර්මය අපිරිසිදු කරන්න වෙන්නෙම නැහැ. මනාව ධර්මදරයන් තමන්ගේ ගොඩට ගන්න මිත්‍යා දෘෂ්ටිකයන්ට පුළුවන් වෙන්නේත් නැහැ. ධර්මයේ දන්න කෙනෙක් මිත්‍යා දෘෂ්ටිය පැත්තට ගන්නත් බෑ. නැත්තම් ඕනතරම් වර්තමානයේ මිත්‍යා දෘෂ්ටික පිරිස් තවත් පිරිසක් බිලීබා ගන්න අවස්ථා ඕනතරම් දකින්න. නමුත් ශ්‍රද්ධාව තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ටිකක් හරි දන්නවා නම් කවදාවත් මිත්‍යා දෘෂ්ටියකට යන්නෙත් නැහැ. හැබැයි කෙනෙක් කොච්චර ඉගෙන ගත්තා කියලා කිව්වත් මොනතරම් උපාධි තියෙනවා කියලා කිව්වත් ඒගොල්ලන් ඉගෙනගෙන තියෙන්නේවත් උපාධි පාස් කරලා තියෙන්නේවත් ත්‍රිපිටකයෙන් නෙමෙයි. එහෙම කෙනෙක් ධර්මයේ දේශනා කරනවා කියලා කිව්වොත් ආචාර්යවරු මහාචාර්යවරු වේවා ඉංජිනේරුවරු වෛද්‍යවරු වේවා ධර්මයක් දේශනා කරනවා කියලා කිව්වොත් වර්තමානයේ මිනිස්සුන්ගේ ලොකු නැඹුරුවක් තියෙනවා හුඟක් උගත් කෙනෙක් තමයි බණ කියන්නේ කියලා. එයා ඉගෙනගත්ත බටහිර විද්‍යාවන් තමයි මනින්නේ. එයා ඉගෙනගෙන තියෙන බටහිර විද්‍යාවන්. නමුත් එයා ධර්මය ඉගෙනගෙන නැහැ. එයා කොයිතරම් ඉගෙනගෙන තිබුණත් ත්‍රිපිටකය ඉගෙනගෙන නෙමෙයි නම් බණ කියන්නේ ඒක වැරදි. අපේ රටේ බොහෝ විද්වත් අය සමහර මාධ්‍යවල අපි දකිනවා ධර්ම සාකච්ඡා කරනවා. සමහර දහම් කරුණු අමුවේම මිත්‍යා දෘෂ්ටිකයි. ත්‍රිපිටකයට ලං කරන්නවත් බෑ. නමුත් ඉතින් සාකච්ඡාව කරලා ඉවර කරනවා. පස්සේ කවුරුවත් ඒකට විරුද්ධව අදහසක් දක්වන්නෙත් නෑ. මේ කරුණ වැරදි කියලා. ඉතින් අපි ධර්මයේ පරිහරණයෙන් හුඟ ඈත් වෙලා අපි හිතාගෙන ඉන්නේ ඒ කට්ටිය සාකච්ඡා කරපුවා හරි කියලා. සමහරලාට ওই මාධ්‍ය දකින්නවා මහාචාර්යවරු එහෙම ධර්ම සාකච්ඡා කරනවා. නමුත් ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව හාත්පසින්ම වෙනස් කරනවා. නමුත් කවුරුවත් කතා කරන්නේ මේ දේශනාව මෙතන වැරදුනා කියලා. ඒ කතා කරන්නේ නැති එකේ හේතුව ශ්‍රාවකයා එහෙමවත් දන්නේ නැහැ කියන එකයි. අපි දැනුවත් නම් කාටවත් එහෙම කතා කරන්න බෑ. ඉතින් ඒ වාගේ අවාසනාවන්ත බවක් අපි අතර තියෙනවා. නමුත් පින්නතුනි අපි බෞද්ධ කියලා හිතාගෙන හිටියට තාම අපි ළඟ ඒ தත්ත්වය හුඟ මදි. අපි හැබෑම බෞද්ධ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ බොහෝ දුරට ජීවිතවල ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ.
බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ වචන ටිකේ තේරුමවත් අපිට සමහරලාට තාම හරියට තේරෙන්නේ නැහැ. හරියටම මේක තේරුණා නම් යම් කෙනෙකුට ඔහු කවදාවත් මිත්‍යා දෘෂ්ටියට යන්නෙත් නැහැ. අපි බෞද්ධ කියලා හිතාගෙන ඉන්නවා මිසක් සමහරලාට නමුත් තාම බෞද්ධ වෙලා නැහැ. ධර්මයේ තාම ඉගෙනගෙන නැහැ. බෞද්ධ නම් අපි ධර්මයේ පිළිබඳව ලොකු අවබෝධයක් ලබන්න ඕනේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මේ ධර්ම කාරණා ටික 84000ක් මුළු ධර්මස්කන්ධයම නිවන් දකින්න අපට ඉගෙන ගන්න ඕනෙත් නෑ. යම් ධර්ම කොටාසියක් හරියට ප්‍රගුණ කරගත්තා නම් සමහර වෙලාවට එක වචනයක් අපේ පැවැත්ම වෙනස් කරනවා වෙන්න පුළුවන්. ඒක නිසා ඉගෙන ගන්න ටික, අහගන්න ටික, දැනගන්න ටික මනාව ප්‍රගුණ කරගන්න ඕනේ. සෝතානුදත සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ ඒ කරුණ මනාව තහවුරු කළා. මේ ජීවිතෙන් මාර්ගයක් ඵලයක් ලබන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම දෙවනි භවයේ මාර්ගඵල ලැබෙන ක්‍රමයක් මේ සෝතානුදත සූත්‍රයේ පෙන්නලා තියෙනවා. පිළිතුර හිතන්නකෝ මේ ජීවිතේ මේ සසරින් මිදෙන්න පාර හදාගන්න බැරි වුණා නම් ඒ කාන්ත වශයෙන්ම මට ඊළඟ භවයේ මගඵල ලබන්න පුළුවන් නම් මේක මොන අස්වැසිල්ලක්ද කියලා, මොන සැනසීමක්ද කියලා. නමුත් සෝතානුදත සූත්‍රයේ ඒක පැහැදිලි කරනවා. සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා. මේ ආකාර පහෙන් මනාව මේ ධර්මයේ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ එක කොටසක්වත් නමයේම නෙමෙයි එක කොටසක්වත් ප්‍රගුණ කරගත්තොත් මරණින් පස්සේ ඒකාන්තයෙන්ම දෙව්ලොව උපදිනවා. දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ සමහර වෙලාවට අවුරුදු කෝටි ගණනක් ගිහිල්ලා දීර්ඝායුෂනේ. තමන් ඉගෙනගත්ත මේ ධර්මය අහක ගිහිල්ලා නෑ, තමන්ටම වැටහෙනවා. ඉබේම තමන්ටම වැටහෙනවා. එහෙම නැති වුණ වැටහිලා මාර්ගඵල ලබනවා. විශේෂගාමී වෙනවා කියලා සඳහන් කළේ. එහෙම නැත්තම් 이르දිමත් භික්ෂූන් වහන්සේ නමක් දිව්‍ය ලෝකෙට වැඩලා බණ කියනවා. අපේ මුගලන් මහරහතන් වහන්සේ වගේ ආන්ගේ දේශනාව අහගෙන ඉන්නකොට අර දිව්‍ය පුත්‍රයාට මතක් වෙනවා මේ පෙර මම පුරුදු කළ ධර්මය. මේ දේශනා කරන්නේ පෙර මම පුරුදු කරපු ධර්මය කියලා තමන්ටම වැටහිලා අර දේශනාව අහගෙන ඉන්නකොට මාර්ගඵල ලැබෙනවා. එහෙම නැති වුණොත් 이르දිමත් දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා දෙවියන්ට බණ කියනවා. ඒ දිව්‍ය පුත්‍රයාගේ දේශනාව අහගෙන ඉන්නකොටත් පෙර මම ප්‍රගුණ කළ ධර්මයයි කියලා වැටහිලා මාර්ගයකට ඵලයකට යනවා, විශේෂගාමී වෙනවා. මේ ආදි වශයෙන් අවස්ථා කීපයක් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. ඉතින් එහෙමනම් ඊළඟ භවයෙන් ඒක කරගන්න අපිට පුළුවන්. හැබැයි මනාව ධර්මයේ අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. මේ සසරින් මිදෙන්න එහෙම පුළුවන් නම් මිදීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ පුද්ගලයා ඒ කාර්යය ඒකාන්තයෙන් කරගන්නවා. මොකද අපි වෙන බාහිර දේවල් ඕන තරම් කරන්න කාලය කැප කළානේ. ඒ ඔක්කොටම වඩා වටිනවා සේරම පැත්තක තියලා මේ සඳහා කැප කළා නම්. මොකද ඊළඟ භවයෙන් මාර්ගඵල ලැබෙනවා නම්. නමුත් පින්තුනි ඒ සඳහා යෙදෙන උනන්දු වෙන පිරිස බොහොම අඩුයි කියලා සමාජ දිහා බලහම අපිට හොඳට දකින්න ලැබෙනවා. බෞද්ධයෙක් වෙන්න සඳහන් කළා හරියටම තිසරණේ පිහිටපු කෙනෙක් වෙන්න ඕනේ කියලා. නමුත් තිසරණ නැත්තම් ඒක කරගන්න හරි අපහසුයි. ඒ නිසා සඳහන් කළා
බෞද්ධයි කියලා හිතාගෙන හිටියට එයා බෞද්ධ වෙන්නේ නැහැ කියලා. වෛද්‍යවරයෙක් කියලා හිතාගෙන හිටියට වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න අවශ්‍ය ශිල්ප ශාස්ත්‍ර ටික සම්පූර්ණ කරලා නැත්නම් මම හිතාගෙන විතරයි ඉන්නේ මම වෛද්‍යවරයෙක් කියලා. ආව කවුරුවත් පිළිගන්නේ නැහැ මේ මට්ටමින්. ඉංජිනේරුවරයෙක් වෙන්න අවශ්‍ය ශිල්ප ටික සම්පූර්ණ නොකර මමත් ඉංජිනේරුවෙක් කියලා හිතාගෙන හිටියට ඔහු ඉංජිනේරුවෙක් නෙමෙයි. එහෙනම් බෞද්ධයෙක් බවට පත් වෙන්න අවශ්‍ය කරුණු කාරණා ටික සම්පූර්ණ කරලා නැත්නම් ශ්‍රද්ධාව නැත්නම් ඔහු බෞද්ධ කියලා තමන් හිතාගෙන ඉන්නවා මිසක් ඔහු බෞද්ධයෙක් බවට පත් වෙන්නේ නැහැ. හිතාගෙන ඉන්නවා විතරයි. වෙනතනේ අපි ඇසුරු කරන්නේ බොහෝ දෙනෙක් එහෙමයි. අපේ නෑදෑයොත් සමහරලාට එහෙමයි. අපේ සහෝදර සහෝදරියොත් සමහරලාට එහෙමයි. අපේ හිත මිත්‍රයොත් සමහර වෙලාවට එහෙමයි. ඒ හැමෝම ඒ උතුම් තැනට ඇවිල්ලා නැහැ. හැමෝම මුලාවක ඉන්න අය පිරිසක් විතරක් අපි දකිනවා. නමුත් පින්නතුනි යමෙක් මේ මාර්ගඵල නිවන තමන් තුළ උපදවනවා නම් ඒක කරන්න වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ උපදේශයේ මත පිහිටලා නිසා මාර්ගඵල නිවන තමන් තුළ උපදවනවා නම් ඒක කරන්න වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ උපදේශයේ තුලම පිහිටලා. අන්න ඒ පුද්ගලයා තමන්ගේ මාර්ගයෙන් ඵලයෙන් හා නිර්වාණයට හරියටම අයිති වෙන විදිහට බුදුරජාණන් වහන්සේට අයිති වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ උපදේශයේ මත පිහිටලා නම් නිවනට යන්න වෙන්නේ තමන්ගේ මාර්ගයත් ඵලයත් භාග්‍යතුන් වහන්සේ කැමති විදිහටම සාක්ෂාත් කරනවා. ඒ පුද්ගලයා බුදුරජාණන් වහන්සේට අයිති පුද්ගලයෙක් බවට පත් වෙනවා. මගඵල ලැබලා. ඒකයි මෙතන සඳහන් කළේ මේ මාර්ගඵල වලට අපි හැම කෙනෙක්ම කාටද ණය? බුදුරජාණන් වහන්සේට ණයයි. මුලින් අපි කතා කළා නිෂ්පරියාය ධර්මයයි පරියාය ධර්මයයි. ඔය දෙකටම අපි බුදුරජාණන් වහන්සේට ණයයි. නිෂ්පරියාය ආමිෂයයි පරියාය ආමිෂයයි. ඔය දෙකටත් අපි බුදුරජාණන් වහන්සේට ණයයි. ඒ විතරක් නෙමෙයි මේ ශාසනයේ සඳහන් කළ මාර්ගඵල නිවන් කියන කාරණාවටත් අපි බුදුරජාණන් වහන්සේට ණයයි. අපේ සෝවාන් බව නිසාත් භාග්‍යතුන් වහන්සේට ණයක්. සකදාගාමි අනාගාමි අරිහත් මෙතෙන්ට එනකම්මත් ණයයි නිවනටත් ණයයි. ඇයි මේ මාර්ගඵල නිවන් අපිට හොයලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ ඒ ධර්මයෙන් පස්සේ ලෝකයෙන් අතුරුදහන් වුණ මාර්ගඵල නිවන් නැවත වතාවක් ඉස්මතු කරලා දෙන්නේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ හොයලා අපට දුන්න නිසා අපි මේ මාර්ගඵල නිවනට භාග්‍යතුන් වහන්සේට ණයයි. ඒකයි මෙතන සඳහන් කළේ ඒ පුද්ගලයාගේ මාර්ගයත් ඵලයත් හා නිර්වාණයත් හරියටම අයිති වෙන විදිහ බුදුරජාණන් වහන්සේටයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට අයිති වෙනවා මේ මාර්ගයේ ඵලෙ. පින්නතිනේ ඒ කියවේ භාග්‍යතුන් වහන්සේට අපි ණයයි කියන කාරණාව බවයි මේ සිහිපත් කළේ. ඊළඟට පරියාය ධර්මයත් භාග්‍යතුන් වහන්සේගේමයි. නිෂ්පරියාය ධර්මයත් භාග්‍යතුන් වහන්සේගේමයි. නිෂ්පරියාය ධර්මයේ තමයි මාර්ගඵල නිවන. එහෙනම් පරියාය ධර්මයත් භාග්‍යතුන් වහන්සේගේමයි. මොනවද මේ පරියාය ධර්මයේ කියලා අපි සඳහන් කළේ? යමෙක් දන් දෙනවා නම් හරියට දන් දෙනවා නම්, සිල් රකින්නවා නම් හරියටම, උපෝසත කර්ම කරනවා නම් හරියටම, තවත් නොඑක් දාන ආදී පින්කම් සම්පූර්ණ කරනවා නම් හරියටම. මේ දේවල් ඔක්කොම කාටද අයිති? බුදුරජාණන් වහන්සේට.
මොකද අපට දන් දෙන විදිහ කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. තිසරණ පන්සිල් ආරක්ෂා කරගන්න විදිහ කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. පොයට අටසිල් සමාදන් වෙන විදිහ, නවාංග උපෝසතේ දසාංග උපෝසතේ සමාදන් වෙන විදිහ අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ධ්‍යාන අභිඥා ලබන්න උපදෙස් ලැබලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් ඒ සියල්ල කරන්නේ බුදුරජාණන් වහන්සේගේ උපදේශය මත පිහිටලා. එහෙමනම් ඒකට කියේ පරියාය ධර්මයේනේ. මේ දේවල් වලින් සංසාරේ සැපත් විඳගෙන නිවන් හොයාගෙන යන මගක් තියෙන්නේ. දන් දීලා සිල් රැකලා අභිඥා ලැබලා සංසාරේ සැප හොයාගෙන ගිහිල්ලා ඒ සැප කෙරවල නිවන් අවබෝධ කරන ක්‍රමයක්. එතකොට ඒ ක්‍රමය අපිට කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා පරියාය ධර්මයටත් අපි බුදුරජාණන් වහන්සේට ණයයි. නිෂ්පරියාය ධර්මයටත් ණයයි, පරියාය ධර්මයටත් ණයයි. ඊළඟට සඳහන් කළා විශේෂයෙන් පිනතුනි මේ සමහර අය අපිට කියන්නේ බුද්ධ ආගමේ විතරක් නෙමේ අනිත් ආගම් වලත් ගත යුතු හොඳ දේවල් තියෙනවා කියලා. අපිට ඕන තරම් ඇහෙනවා ඔය වචනේ. අනිත් ආගම් වලත් ගත යුතු හොඳ දේවල් තියෙනවා. සමහර අය කියන හැම දහමකින්ම හැම ආගමකින්ම ඉගැන්වුවේ හොඳ දෙයක්. පුද්ගලයාගේ විතරයි වෙනස කියලා. නමුත් කරුණු කාරණා මනාවම පැහැදිලි කරනවා. ඒ ආගම් වල මිත්‍යා දෘෂ්ටිය වැඩියෙන් තියෙනවා. නමුත් හොඳ කරුණක් තියෙනවා නම් ඒක ලෞතර බුදුරජාණන් වහන්සේගේම තමයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන්ම තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ ලෝකේ කොතන හරි තියෙනවා නම් හොඳ වචනයක්. ඒ හැම එකක්ම කොහෙන්ද? ඒ හැම එකක්ම බුදුරජාණන් වහන්සේගේ. කායික කරන හොඳ ක්‍රියාවක් තියෙනවනම්, වාචසිකව කියන හොඳ වචනයක් තියෙනවනම්, මානසිකව හිතන හොඳ දෙයක් තියෙනවනම් මේ හැම එකක්ම බුද්ධ ධර්මයෙන් තමයි තිලින වෙලා තියෙන්නේ. ඒකට හේතු කාරණා කොහොමද කියලා විශේෂයෙන් අපේ සූත්‍ර ධර්ම වලින් දකින්න පුළුවන්. මාගන්ධිය සූත්‍රයෙන් මේක පැහැදිලි කරන එක තැනකුත් තියෙනවා. මොකද මාගන්ධිය බ්‍රාහ්මණයට අපේ බුදුරජාණන් වහන්සේ කරුණ දක්වනකොට මේ උතුම් නිවනට යෑම ගැන ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ටංගිකෝච මග්ගාණං khේමං අමතගාමිනං මේ ගාථා රත්නේ මුල් පද දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මාගන්ධිය බ්‍රාහ්මණය කෑ ගහලා කියනවා ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි අද්භූතයි ස්වාමීනි ඇයි කියලා ඇහුවා. ඔය මුල් පද දෙකට අනුව ඔබ වහන්සේත් මමත් සමානයි. ඒ කොහොමද කියලා ඇහුවා. ස්වාමීනි ඔය පද දෙක අපේ පොත්වල තියෙනවා. මොකක්ද මේ පොත්වල තියෙන පද දෙක? ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං. අට්ටංගිකෝච මග්ගාණං khේමං අමතගාමිනං කියන පද දෙක නැහැ. භාග්‍යතුන් වහන්සේ අහනවා කෝ එතකොට ඊතුරු පද දෙක? ඒක නෑ ස්වාමීනි ඔච්චරයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මාගන්ධිය පෙර බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය හොරකම් කරලා තමන්ගේ පොත්වල ලියාගෙන ඒ වුණාට ධර්ම කාරණාව සම්පූර්ණ නැහැ. හොරකම් කරලා පොත්වල ලියාගෙන අනිත් ටික සම්පූර්ණ කරන්න දන්නේ නැහැ. භාගයට හොරකම් කරගෙන තියෙන්නේ. මේ වාගේ කරුණු වලින් තව සූත්‍ර වලින් පැහැදිලි කරනවා ලෝකේ හොඳ දෙයක් යම් තැනක තියෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේගේම තමයි කියලා. ඒකයි අපි මෙතන සඳහන් කළේ ඒ කොයි ආගමක නමුත් තියෙනවා නම් හොඳ දෙයක් ඒක බුදුරජාණන් වහන්සේටම අයිති කියලා. ඊළඟට කාලයක් තිස්සේ මේ ධර්මයේ පවතිද්දී යම් යම් ක්‍රමවේදයන්ට බෙදිලා තමන් වෙනස් කරගත්ත ධර්මයේ තමයි බොහෝ තැන්වල තියෙන්නේ. එක එක ක්‍රමවලට බෙදිලා තමන් වෙනස් කරගෙන තියෙනවා.
තමන්ට ඕන හැටියට. එක අවස්ථාවක ඔය වජ්ජිපුත්තක ආදී භික්ෂුන් වහන්සේලා කාරණා 10ක් තහවුරු කරගෙන හිටියා මෙහෙමත් හොඳයි කියලා. හැබැයි පස්සේ මහරහතන් වහන්සේලා මොකද සඳහන් කළේ? ඒ කරුණු 10ම දස අකැප වස්තු බවට පත් කළා. දස අකැප වස්තු. තමන් යහපත් කියලා යොදාගෙන හිටපු කරුණු 10ක් අයහපත් කරුණු හැටියට ආර්ය ශාසනයෙන් එළියට ප්‍රතික්ෂේප කළා. එහෙනම් පින්නතුනි මේ බුද්ධ ආගමේ උනත් වෙනස් වෙලා නැත්තේ මොකද්ද? ථෙරවාදය. බුද්ධ ආගමෙත් මහායානය කියලා කොටසකුත් තියෙනවනේ. මහායානයේ ථෙරවාදය. එතකොට වෙනස් නුනේ මොකක්ද? ථෙරවාදය. ඒ ථෙරවාදය කියලා කියන්නේ මහරහතන් වහන්සේලාගේ වාදය. මහරහතන් වහන්සේලාගේ වාදය මොකක්ද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. මහරහතන් වහන්සේලා බිහි වුණේ ඒ ශ්‍රී මුක ධාතුවෙන් නික්ලේශී හදමඩලේ ඉපදිලා පිට වුණ නිර්මල වචන වලින් තමයි මහරහතන් වහන්සේලා හැදුවේ. එහෙනම් මහරහතන් වහන්සේලාගේ වාදය කියලා කියන්නේ නිර්මල ධර්ම රත්නයම තමයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මහායානාදී නොඑක් ධර්ම නොඑක් කාලවල වෙනස් වෙනවා. යම් වෙනස් කරලා පොතක් ලියවොත් මහායාන ආගම් වල ඒ පොත ලියපු කෙනාට හුඟක් සම්මාන හම්බ වෙනවා. තාන්න මාන්න හම්බ වෙනවා. වෙනස් කර ලියන්න පුද්ගලයා උසස් වෙනවා. හැබැයි නිර්මල ධර්ම රත්නය වෙනස් කර ලියන්න ගියොත් යමෙක් ඔහු පිරිහිලා නිර්වාණයට නිරයටත් ගිහිල්ලා අනන්ත දුක් විඳිනවා සංසාරේ. එතකොට මේ ථෙරවාදී මහායානී තියෙන වෙනස. පින්නතනේ ආන්ගේ මහායානයේදී අලුතෙන් යමක් ලියුවොත් තමයි සමර්ථයෙක් දක්ෂයෙක් හැටියට සලකලා තියෙන්නේ. අන්න ඒක නිසා ඔය නාගර්ජුන වගේ හාමුදුරුවරු ඊටාම දක්ෂයි කියලා අගය කළා. බොහොම සමත් සාර්ථක පුද්ගලයෝ කියලා අගය කළා. ඒ අලුත් පොත් ලියලා මහායානයට එකතු කරපු හින්දා. බුද්ධ ආගමට එහෙම ලියලා එකතු කරන්න පුළුවන්ද? ථෙරවාදයට කවදාවත් එහෙම පොත් ලියලා එකතු කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටකයම පමණයි. වෙන පොත් එකතු කරන්න බෑ ඒකට. මහායානයට ඕන තරම් පුළුවන්. ඒකින්ද මිත්‍යා දෘෂ්ටිකයෝ හරියට බනිනවා කාටද? බුද්ධඝෝස හාමුදුරන්ට. මිත්‍යා දෘෂ්ටිකයෝ බුද්ධඝෝස හාමුදුරන්ට බනිනවා. මොකද ධර්මයේ දන්නේ නැති හින්දා බුද්ධඝෝස හාමුදුරන්ට බනිනවා මිසක් ධර්මයේ දන්නවනම් කවුරුවත් බුද්ධඝෝස හාමුදුරන්ට බනින්නේ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තමන් වහන්සේට ඕන හැටියට වචනයක්වත් බුද්ධඝෝස හාමුදුරුවෝ වෙනස් කළේ නැහැ. ඒකල තිබිච්ච අපේ ග්‍රන්ථ උන්වහන්සේ නැති කළෙත් නැහැ. අපේ ග්‍රන්ථ ටිකත් එහෙම්මම අපට ඉතුරු කළා. අපේ වංශ ග්‍රන්ථ එකක්වත් බුද්ධඝෝස හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරලත් නැහැ, විවේචනය කරලත් නැහැ. හැබැයි මෙකල සමහර අය ඔය අපේ මහා වංශයේ ආදී ග්‍රන්ථ ඕන තරම් විවේචනය කරනවා. නමුත් බුද්ධඝෝස හාමුදුරුවෝ විවේචනය කළේ නැහැ කවදාවත්. ඒක නිසා මේ කල් නම් ජාතක පාළියත් විවේචනය කරනවා. ජාතක පාළියටත් බනිනවා. කුරුණෑගල යුගයේ ලියවිච්ච පොතක් කොහොමද ත්‍රිපිටකයට එකතු කරන්න කියලා අහන අයත් ඉන්නවා. නමුත් ත්‍රිපිටකය කියවලා හොයලා බලලා නැහැ. ජාතක පාළියේ කුරුණෑගල යුගයටද අයිති කියලා. ලියුණා වෙන්න පුළුවන් නැවත වතාවක්. නමුත් ජාතක භානක මහරහතන් වහන්සේලා ඉඳලා තියෙනවා. ජාතක කොටස බාර නවාංග ශාස්ත්‍රූ ශාසනයේත් ජාතක කියන කොටස තියෙනවා. එතකොට ජාතක භානක මහරහතන් වහන්සේලා ඉඳලා තියෙනවා. ජාතක කතා ටික බාර.
ඉතින් එතකොට කොහොමද ඒක මේ මෑත කාලේ එකතු වෙච්ච පොතක් වෙන්නේ? ඒක නිර්මල ත්‍රිපිටකයේ නවාංග ශාස්ත්‍රීය ශාසනය කියන කොටසට අයිති කොටසක් ජාතක කියලා කියන්නේ. ඒ මෙදා කාලේ බණිනවා නමුත් බුද්ධඝෝෂ හාමුදුරුවෝට බණලා ඔහොම විවේචනය කරලා නැහැ. මිත්‍යා දෘෂ්ටිකයෝ බුද්ධඝෝෂ හාමුදුරුවන්ට බණිනකොට බුරුමේ ඉන්න මහරහතන් වහන්සේලා මොකද සඳහන් කළේ? උන්වහන්සේට මිත්‍යා දෘෂ්ටිකයන්ගේ විවේචනයම අපේ ප්‍රශංසාවයි කියලා. මිත්‍යා දෘෂ්ටිකයන්ගේ විවේචනයම අපේ ප්‍රශංසාවයි කියලා මහරහතන් වහන්සේලා සඳහන් කරනවා. ඉතින් එහෙනම් උන්වහන්සේ කවදාවත් මේ ධර්මය වෙනස් කරලත් නැහැ. මොකද නිර්මල ත්‍රිපිටකය වෙනස් කරන්න බැරි නිසා. අනේ නිසා මේ බුදු දහමේ ශ්‍රාවකයෝ උපදින ධර්මයක් නම් නැති බවත් ධර්මයේ උපද්දවන්නේ භාග්‍යතුන් වහන්සේ විතරක්ම බවත් විශේෂයෙන් සඳහන් කරනවා. ශ්‍රාවකයන්ට උපදවන්න ධර්මයක් මේ ලෝකේ ඉතුරු කරලා නැති බවත් මනාව අපිට තහවුරු වෙනවා. අහවල් කාරණාවට කරුණක් ශ්‍රාවකයන්ට උපදවන්න නැහැ. ලෝකේ යමක් තිබුණද ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේ දන්නවා. අපි කලින් දේශනාවල ඒ ගැන ටික ටික සාකච්ඡා කළා. භාග්‍යතුන් වහන්සේගේ ඥානය කොච්චරද කීවි? විශ්වයේ යම් තාක්ද භාග්‍යතුන් වහන්සේගේ ඥානය ඒ තාක්. භාග්‍යතුන් වහන්සේගේ ඥානය යම් තාක්ද මේ විශ්වය ඒ තාක්. එහෙනම් ශ්‍රාවකයන්ට උපද්දවන්න ධර්මයක් මේක ඉතුරු කරලා නැහැ කොහෙවත්. ඒකයි උපද්දවන්න බැරි. අන්න එහෙම නිසා දැනගෙන දේශනා කරලා තියෙන ධර්මයක් මනාව පිළිපදිනවා නම් අන්න ඒ අයට තමයි ශ්‍රාවකයෝ කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ මනාව දැනගෙන අවබෝධ කරගෙන මේ ධර්මය අපට දේශනා කළා. මේක අවබෝධ කරගන්න උන්වහන්සේ හිටියදී කටයුතු කළාද? නෑ. මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක්. නියත විවරණ අරගෙන මොකද්ද අධ්‍යයනය කළේ? ලෝක ස්වභාවය. ආන්නික මනාව අධ්‍යයනය කළා. මනාව දැනගත්තා. මනාව අවබෝධ කරගත්තා. දැනගෙන අවබෝධ කරගෙන මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක පරීක්ෂණයකින් පස්සේ ලෝක සත්වයාට ඊ타ත්ම නිවැරදිව ඒ ධර්මයේ දේශනා කළා. යමෙක් ඒ මාර්ගයේ හරියටම ගමන් කරනවා නම් ඒ අයට සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක කියලා. ධර්මයට අනුවම ජීවත් වෙන අය නිසා. ශ්‍රාවක කියලා කියන්නේ දිවි හිමියෙන් බුද්ධ රත්නයටත් ධර්ම රත්නයටත් අනුව තමන්ගේ මුළු ජීවිතේම ගත කරනවා. බුද්ධ රත්නයටත් ධර්ම රත්නයටත් තමන්ගේ මුළු ජීවිතේම පූජා කරලා ඉන්නේ. එවන් අයට කියන ශ්‍රාවක සංඝ කියලා. එමනම් ඒ ත්‍රිවිධ රත්නයට අනුව ජීවිතය ගතකරන්න සූදානම් වෙන අයට කියනවා ගිහි ශ්‍රාවක කියලා. එහෙනම් ශ්‍රාවක කියලා කියන්නේ දේශකයන්ට නෙමෙයි කියන කාරණාවත් සඳහන් කරා. එහෙනම් කාටද ශ්‍රාවක කියලා කියන්නේ? අහගෙන ඉන්න අයට. එහෙනම් අපි ඔක්කොම කවුද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක? මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ අහගෙන හිටියා මිසක් බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කරපුවා හිටියේ නෑනේ. එහෙනම් අපි කවුරුවත් දේශකයෝ නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒ ශ්‍රාවක කියලා කියන්නේ උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරපු දේ පිළිගන්නවා කියන කාරණාවයි. අන්න එහෙමනම් බුදුරජාණන් වහන්සේට උගන්වපු කෙනෙක් කොහෙවත් නැහැ. ගිහි කාලෙත් නැහැ. ශාසනය තුලත් නැහැ. මේ ලෝකේ සියල්ලම දැන අවබෝධ කරගෙනයි ලෝකයට ධර්ම දේශනා කරන්න උන්වහන්සේ කටයුතු කළේ. එතකොට මේ ධහම තුල අලුතෙන් උපදවන ධමයක් නැහැ කියලා සඳහන් කළේ ඒකයි. අලුතෙන් උපදවන ධමයක් නැහැ. යමෙක් අලුතෙන් දෙයක් ඉපදෙව්වොත් ඒක බොරුවක් මිස ඒක බුදුදහමට අයිති දෙයක් වෙන්නේ නැහැ. අලුතෙන් උපදවනව නම් බොරුවක්.
මොකද උපදවන්න දෙයක් ඉතුරු කරලා නැහැ. ඔක්කොම උපදවලයි තියෙන්නේ. අලුත් දෙයක් ඒකේ හොයන්න බෑ. සඳහන් කළා යමක් හිතලා ඉපදෙව්වොත් ඒ සංසාරේ Tamanට පුරුද්ද තියෙන දෙයක් විතරයි කියලා. යමක් හොයලා ඉපදෙව්වොත් Tamanට පුරුද්ද තියෙන දෙයක්. ඒකයි උපදවලා තියෙන්නේ. ඒක කොහොමද කියලා සඳහන් කළා ධ්‍යාන වඩලා පෙර ආත්ම බලලා යම් දෙයක් ඉපදෙව්වොත් පෙර කවදා හරි කරලා තියෙන දෙයක්ම තමයි හිතේ උපදින්නේ. ධ්‍යාන වඩලා හරි පෙර ආත්ම බලලා හරි උපදවලා තියෙන්නේ පෙර තමන් කරලා තියෙන දෙයක්. එහෙනම් පෙර තමන් කළේ කොහොමද? ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව නිසාමයි. මෙදත් ධ්‍යාන වඩලා යමක් ඉපදෙව්වා නම් ඒත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව නිසාමයි. ඒ නිසා සඳහන් කළා තමන්ගේ හිතේ උපදින්නේ ඒ එදාට වඩා අලුත් විදිහට මෙදා උපදින්න පුළුවන්. පෙර ඉපදුනාට වඩා අලුත් විදිහට උපදින්න පුළුවන්. නමුත් පෙර පුරුදු දෙයක්ම තමයි උපදවලා තියෙන්නේ. පෙර පුරුදු එකක් අද ආය අලුත් විදිහට ඉපදිලා ඇවිල්ලා. පෙර පුරුදු දේවල්. අද අපි බණ ඇහුවා. අද අපි ධර්මයේ දේශනා කෙරෙව්වා. මේ වාගේ වැඩසටහන් සංවිධානය කළා. මේ හැම දෙයක්ම පෙරත් කරලා පුරුදු නිසා අද ඊට වඩා වෙනස් විදිහට සමහර වෙලාවට ඊට වඩා හොඳ විදිහට මේ පෙර පුරුදු දේවල්ම අපි ආපහු කරගෙන යන්නේ. නමුත් ඒ හැම එකක්ම බුදුරජාණන් වහන්සේගේ උපදේශයට අනුවම තමයි කිරීගෙන යන්නේ. ඒකයි සඳහන් කළේ මේ හැම එකක්ම පෙර උපදවපු දෙයක් අද අලුත් මුහුණුවරකින් තමයි මේ අරන් තියෙන්නේ කියලා. කවදාවත් මේ ලෝකේ හිතලා නිවන් දකින්න නම් බෑ කියලා සඳහන් කළා. කාටවත් හිතලා නිවන් දකින්න බෑ. එහෙනම් කොහොමද නිවන් දකින්නේ? මේ ශාසනයේ නිවන් දැකලා තියෙන්නේ බලාගෙන ඉඳලා. හිතලා නිවන් දකින්න බෑ. භාවනා කරනවා කියලා හිතන්න දේශනා කරලා නෑනේ. බුද්ධ ආගමට අයිති විශේෂ භාවනා ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ මොකක්ද? විදර්ශනාව. සමතය භාග්‍යතුන් වහන්සේට කලිනුත් තිබ්බා. නමුත් විදර්ශනාව තිබුණේ නෑ. විදර්ශනාව භාග්‍යතුන් වහන්සේටයි අයිති. එහෙනම් පස්ස කියලා කියන්නේ බලනවට. පස්ස කියලා කියන්නේ පාලියෙන් බලනවට. විපස්ස කියලා කියහම විශේෂයෙන් බලනවා. නැත්නම් අපි සමහර දෙයක් විශේෂ කරන්න එහෙම කියනවා. පස්ස විපස්ස විශේෂයෙන් බලනවා. දැන් එහෙම වෙච්චහම විපස්සනා නැත්නම් විදර්ශනා විශේෂයෙන් බලාගෙන ඉඳලා තමයි රහත් වෙලා තියෙන්නේ. භාවනා කරනවා කියලා වාඩි වෙලා මොනවා හරි හිත ඉඳලා කවදාවත් නිවන් දකින්නේ නැහැ. සමහර වෙලාවට යෝගාවචරයන්ට කර්මස්ථාන දෙන කර්මාචාර්යවරු මූලික අවස්ථාව ගැන කරුණු හඳුන්වලා දීලා යෝගාවචරයා භාවනාවට යොමු කරලා ඊට පස්සේ භාවනා කරන යෝගාවචරයට භාවනාව සම්බන්ධයෙන් Tamanට වැටහුණ දේවල්, Tamanට හිතුණ දේවල් ගිහිල්ලා කර්මාචාර්යවරයාට කියනවා. ස්වාමීනි මෙහෙම වුණා. ස්වාමීනි මෙහෙම වුණා. මේක කොයි වාගේ තත්ත්වයක්ද? සමහරු බය වුණා. එහෙම ප්‍රශ්නයක් අහපුවාම ඒ කර්මාචාර්යයන් වහන්සේ අහපු ප්‍රශ්නෙට විතරයි උත්තර දෙන්නේ. එයින් උඩහට කොහොමවත් උත්තරයක් දෙන්නේ නැහැ. නියම කර්මාචාර්යවරයා ඇහුවොත් ප්‍රශ්නයක් ඒකට විතරයි උත්තර දෙන්නේ. ඔය ඇති වෙලා තියෙන తত্ত্বය ඉදිරියට දියුණු වෙන මෙන්න මේ වාගේ తত্ত্বයක මූලික අවස්ථාවක් කියලා කවදාවත් කියන්නේ නැහැ. ඇයි කියන්නේ නැත්තේ?
එතකොට යෝගාවචරය ගිහිල්ලා ඉඳගෙන අර ඉදිරියට ඇති වෙන මේ වාගේ තත්වයක් කියපු නිසා ඒක හිතන්න පටන් ගන්නවා. ඒ හින්දා කියලා දෙන්නේ නැහැ. අවශ්‍ය තැනට විතරයි උත්තරේ දෙන්නේ. අනවශ්‍ය පොතපත කියවන්න දෙන්නෙත් නැත්තේ ඒකයි ඔය. මොකද ඊට පස්සේ පොතේ කියවපු දේ ඉඳගෙන හිතන්න පටන් ගන්නවා. අන්න ඒ හිතන එක භාවනාව නෙමෙයි. ඒක චින්තාමය. ඒකයි සඳහන් කළේ මේ ශාසනයේ නිවන් දැකලා තියෙන හිත ඉඳලා නෙමෙයි බලාගෙන ඉඳලා කියලා. විපස්සනා කියලා කිව්වේ ඒකයි. යම් අරමුණක් දිහා ඊටාම සිහියෙන් බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉඳීම තුළ මනාව හිත වැඩෙන්න පටන් ගන්නවා. ඒකයි විපස්සනාව කියලා කියන්නේ. ඒ තරම් මේ ශාසනයේ ආශ්චර්යයි. නිවනට මඟ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැටි කොයි තරම් ආශ්චර්යද. පින්තුනේ නමුත් අද ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි මේ දේශනාව මෙතනින් නිමා කරමු. 8 වෙනි ධර්ම දේශනාවෙන් නැවත කරුණු ටිකක් සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන. අද උතුම් වූ මෙම ධර්ම දේශනාවේ පුණ්‍යානුමෝදනාව දේශනාවේ දායකත්වයේ දරනවා චන්දිමා සිරිවර්ධන මෙනවිය ඇතුළු පවුලේ සියලුම දෙනා. මැදවල හාරිස්පත්තුව ලිපිනෙහි පදිංචි චන්දිමා සිරිවර්ධන මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනා. අනන්ත සසර පටන් මේ දක්වා අපේ නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට හිතවතුන්ට පින් අනුමෝදන් වේවා. ධර්ම දේශනාව සඳහා වැඩම කළ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් සුජීවත්ව සිටින දෙමව්පිය දෙදෙනා ඇතුළු සහෝදර සහෝදරියන්ටත් සියලු නෑදෑ හිතමිත්‍රයන්ටත් සදහම් මසන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් මෙම වැඩසටහන ලෝකයට බෙදා දීමට කටයුතු කරන දේශප්‍රිය මෙතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් අපි සියලු දෙනා ඊටාම ඉක්මන් භවයක ඊටාම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කර ගැනීම සඳහා මෙයින් ප්‍රාර්ථනා කරන බව සිහිපත් කරනවා. චන්දිමා සිරිවර්ධන මෙනවිය ඇතුළු පවුලේ අය විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. නැවත වතාවක් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි